ඔබ මොහොතක් සිතා බලන්න දෙවිඳුගේ දරුවෙකු විලස ඔබ යන්නේ කොතැනකටද නවතින්නේ කොතැනකද සොයුරේ සොයුරේ අහන්න අවසානය අත ළඟය දෙවිඳුන්නේ අපගෙන යන්න ඔබ සූදානම්ද මගේ ප්‍රේමවන්තයනි විශේෂයෙන්ම මගේ ආදරණීය සහෝදර සහෝදරයනි ආදරණීය අම්මේ තාත්තේ අද දවසේ ස්වාමින් වහන්සේ අපිට කතා කරනවා උන්වහන්සේ අපිට ආරාධනා කරනවා මේ ලෝකයේ දිහා ඇස් දෙකෙන් විතරක් නෙමෙයි ඔබේ ආත්මයෙන් දකින්න හදවත විවෘත කරලා ස්වාමින් වහන්සේට හදවතේ ඇතුළුම තැන ඉඩ දීලා ආත්මයෙන් ලෝකයේ දකින්න උන්වහන්සේ කතා කරනවා අපි යන්නේ කොහෙද? අපේ අරමුණ මොකද්ද? අපි නවතින්නේ කොහෙද? නැවත ආවර්ජනය කරන්න හිතලා බලන්න උන්වහන්සේ අද අපිට ආරාධනා කරනවා. ඒ නිසා අපි මේ ගීතිකාවත් එක්ක මේ নমස්කාරයේ ඇතුලේ අපේ ඇතුළාන්තයට ගමන් කරමු. අපේ හදවත ඇතුළට ගමන් කරමු. අපි හිතලා බලන්න පටන් ගමු. අපි යන්නේ කොහෙද? අපේ අරමුණ මොකද්ද? අපේ ජීවිතයේ අවසාන ඉලක්කය මොකද්ද? අපි මේකින් එක ඇතුළාන්තයෙන් හිතලා බලන්න පටන් ගමු. මගේ ආදරණීය ප්‍රේමවන්තයනි උන්වහන්සේ කියනවා අවසානයේ බොහොම ළඟයි හැබැයි මේ මොහොත අපි දන්නේ නැහැ ඒ නිසා අපිට අද මේ নমස්කාරය ඇතුලේ අපි යාඥා කරමු ස්වාමීන් වහන්සේගෙන් බලය ඉල්ලමු අවසානයට සූදානම් වෙන්න අපිට බලයක් දෙන්න ස්වාමීන් වහන්සේගේ වරප්‍රසාද දෙන්න කියලා අපි මේ යාඥාව ඇතුලේ උන්වහන්සේගෙන් ඉල්ලන්ට යනවා සුදීශේස් ප්‍රශංසා හලෙලුයා හලෙලුයා සුදීශේස් ඔබ මොහොතක් සිතා බලන්න දෙවිඳුගේ දරුවෙකු විලස ඔබ යන්නේ කොතැනකටද නවතින්නේ කොතැනකද සොයුරේ සොයුරේ අහන්න අවසානය අත ළඟය දෙවිඳුන්නේ අපගෙන යන්න ඔබ සූදානම්ද යුදගිනි පැතිරි මුළු ලෝකය කැළඹී යයි මුළු පොළොව පුරා මහා බියකරු දේ සිදුවේ සාගත පීඩාවෙන් බොහෝ මිනිසුන් මියදේ මේ සියල්ල දෙවිඳුන් යලි එන පෙර ලකුණුයි යුදගිනි දැල් මහා සාගතයන් වසංගතයන් පීඩාවන් ඇවිත් තිබෙන යුගයකයි ප්‍රේමාන්තිනි ඔබ මා ඉන්නේ. ඒක නිසායි උන්වහන්සේට අද යාඥා කරා. ස්වාමිනී සැබෑ කිතුණුවෙකු ලෙස සාක්ෂි දරන්න. කිතුණු දරුවෙකු ලෙස මේ පීඩා යුගයේ දිහා බලන්නට මගේ ඇස් වෙනස් කරන්න. මගේ දැක්ම වෙනස් කරන්න ස්වාමිනේ. අපි ආශා කරමු මේ සියල්ල කිතුණු ඇසින් දකින්න දේව දරුවෙක්සේ දකින්න අපි බලවත් කරන්න ස්වාමිනිය වහන්සේ අද දවසේදී මේ හැම කෙනෙක්ම බලවත් කරන්න ආලින්දේ සිටින සියලුම දෙනාට මේ ආශාව කරන සියලුම දෙනාට කිතුණු ඇසින් මේ ලෝකයේ පීඩා වසංගතයන් සාගතයන් සියල්ල දකින්න වහන්සේ සලස්වන්න වහන්සේගේ ලෝකය බිහි කරන්නට වහන්සේගේ ස්වර්ගය බිහි කරන්නට අපිව ශ්‍රාවකයන් කරන්න ස්වාමිනී මේ දවසේදී අපේ ආශාව එයයි මේ හැම කෙනෙක් තුළම වහන්සේගේ ශ්‍රාවකත්වය බිහි කරන්න සුදාත්මයන් වහන්සේව වගුරුවන්නේ සඳහා ස්වාමිනී මේ පීඩාවලින් මේ සියල්ලකින් ජය ගන්නට වහන්සේගේ වරප්‍රසාදය පෞකාර අපට දානය කරන්න ස්වාමිනී වහන්සේගේ දිරිය සවිය බලය මේ මොහොතේ දානය කරන්න වහන්සේ සේකර නිසා අපි වහන්සේ ස්තුති කියනවා ප්‍රශංසා වේවා
නමස්කාර වේවා. ස්තුතියි ජේසුස් සමිඳුනි. සුදෝ වහන්සේගේ ආදරයට ප්‍රශංසා වේවා. ඒ ධෛර්යයට ශක්තියට වහන්සේට නමස්කාර වේවා. ස්තුති වේවා. යුදගිනි පැතිරි මුළු ලෝකය කැළඹී යයි. මුළු පොළොව පුරා මහ බිය කරුණි සිදුවේ. සාගත පීඩාවෙන් මිනිසුන් මියදී. මේ සියල්ල දෙවිදු යලි එන පෙර ලකුණුයි. ඔබ මොහොතක් සිතා බලන්න දෙවිදුගේ දරුවෙකු විලස. ඔබ යන්නේ කොතැනකටද නවතින්නේ කොතැනකද සොයුරේ සොයුරේ අහන්න අවසානය අත ළඟය. දෙවිඳුන්නේ අපගෙන යන්න ඔබ සූදානම්ද? ඔව් මගේ ප්‍රේමවන්තයිනි, සුදෝ මතෙව් සුවිශේෂයේ 24 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය අපිට කතා කරනවා. ජාතියක් ජාතියකට විරුද්ධවද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවද නැගී සිටිනු ඇත. නොඑක් තැන්හි සාගතද භූමිකම්පාද සිදුවනු ඇත. මේ සියල්ල නව යුගය බිහි කරවන ප්‍රසව වේදනාවේ පටන් ගැන්මය. ස්වාමීන් වහන්සේගේ මේ වචනයත් එක්ක මේ ගීතිකාවේ වචනත් එක්ක ගලපද්දි මගේ ප්‍රේමවන්තේනි, උන්වහන්සේ කතා කරන්නේ අවසන් මොහොත අපි දන්නේ නැහැ. මේ අපි දකින්නේ නව යුගයක ආරම්භය. ඒ නව යුගයේ ආරම්භය වෙනුවෙන් උන්වහන්සේ අද අපිට මේ ගීතිකාව ඇතුලේ කතා කරනවා. සූදානම් වෙලා ඉන්න. ඔබේ ආත්මය රැකගන්න. ලෝකයේ සිදුවෙන සිද්ධිත් එක්ක ආත්මය විනාශ වෙන්න දෙන්න එපා කියන දේ උන්වහන්සේ කතා කරනවාද? ඒ නිසා අය අලුත් ජීවිතය ස්වර්ග රාජ්‍යයේ අපිට හිමි වෙන්න යන අලුත් ජීවිතය වෙනුවෙන් මේ මොහොතේම පෙළ ගැහෙන්න කියලා උන්වහන්සේ ආරාධනා කරනවා. ඒ නිසා මගේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරීන් මේ වෙලාවේ ස්වාමීන් වහන්සේට මහා ස්තුතියක් කරමු. මහා නමස්කාරයක් කරමු. මේ ගීතිකාවත් එක්ක මේ නමස්කාරය ඇතුලේ අපි ස්වාමීන් වහන්සේට කියමු, ඒ නව යුගය වෙනුවෙන් මාව සූදානම් කරන්න සුදෝ ස්වාමිනී. සගයේ මා වෙනුවෙන් නියම වුණු තැන සූදානම් කරන්න මාව සූදානම් කරන්න සුදෝ ස්වාමිනී. ඔබ වහන්සේ දේ කරන නිසා අපි වහන්සේට ස්තුතියි කියනවා. ප්‍රශංසා කරනවා සුදෝ ස්වාමිනී. මගේ තුලාන්තයට වඩින්න සුදෝ ස්වාමිනී. මගේ හදවත පුරවන්න ඔබ වහන්සේගේ ආදරයෙන් ආලේපයෙන් මගේ තුලාන්තය පුරවන්න කියලා අපි වහන්සේට කියනවා සුදෝ ස්වාමිනී. ප්‍රශංසා වේවා. හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා. නමස්කාර වේවා සුදෝ ස්වාමිනී. ප්‍රශංසා වේවා. හාලෙලූයා. මොහොතේ දෙවිඳුන් පැමිණේ මිතුරේ. සූදානම් වී සිටියොත් ඒ යහපත් වේ. නව ජීවිතයක් ඔබ හට හිමි වේ සගයේ. දෙවිඳුන් වෙත එන සෑම දින හට හිමි වේ. ඔබ මොහොතක් සිතා බලන්න දෙවිඳුගේ දරුවෙකු විලස. ඔබ යන්නේ කොතැනකටද නවතින්නේ කොතැනකද සොයුරේ සොයුරේ අහන්න අවසානය අත ළඟය. දෙවිඳුන්නේ අපගෙන යන්න ඔබ සූදානම්ද? ඔව් ස්වාමීනි, ඔබ වහන්සේට සියල්ල බාර කරන අද දවසේ ඔබ වහන්සේ සමග අපි භාවනාවකට ඇතුල් වෙනවා. සාකච්ඡාව යන්නේ ඔබ වහන්සේගේ ඇසින් බලන්නට ලෝකයේ දිහා. ඒ නිසා අපේ සියලු දෙනා ඔබ වහන්සේ මේ මොහොතේ බලවත් කරන්න. ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් බලවත් වෙලා මේ ලෝකයේ තුල සාක්ෂි දරන්නට. ස්වාමීනි, ඔබ වහන්සේ පැමිණෙන දින, ඔබ වහන්සේගේ ස්වර්ගය ඔබ වහන්සේ බිහි කරන දින,
නව ජෙරුසලමට වහන්සේ අප ගෙන යන දිනය දක්වා විශ්වාස පක්ෂව ඉන්නට ස්වාමිනී ඔබ වහන්සේ තුළ ධර්මිෂ්ඨ වන්නට අපිව බලවත් කරන්න. ස්වාමිනී ධර්මිෂ්ඨව සාක්ෂි දරන්නට ඔබ වහන්සේ අපිව දිරිගන්වන්න සයිමත් කරන්න. ඔබ වහන්සේ සේ කරන නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. අද දවසේ ඔබ වහන්සේ අපිව දිරිගන්වන නිසා, ඔබ වහන්සේ අපිව ධර්මිෂ්ඨ කරන නිසා අපි ඔබ වහන්සේගේ නාමයෙන් ප්‍රශංසා කරනවා. ජීවමාන සදාතනික ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ප්‍රශංසා වේවා, ගෞරව වේවා, හාලෙලුයා, නමස්කාර වේවා. ඒ උතුම් නාමයට ස්තුති වේවා, ප්‍රශංසා වේවා. හාලෙලුයා, හාලෙලුයා, හාලෙලුයා. නමස්කාර වේවා, ස්තුති වේවා, ප්‍රශංසා වේවා. මේ කීද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ජේසු පීඩයි. ඔබ යාඥා කළාද? ඔබට පුද්ගලික යාඥාව කොහොමද දැනුනේ පහුගිය සතියේ? ඔබ පුද්ගලික යාඥාව ගැන පියතුමන් එක්ක සාකච්ඡා කරපු කරුණු ජීවිතයට අත්හදා බැලුවද? ගෘහස්ත සභාව පවුල ගැන අපි කතා කරපුවා. අපි විශ්වාස කරනවා පහුගිය දවස් 7 ඇතුලේ ඔබ අත්දකින්න නැති, ඔබ අත්හදා බැලීම් කරන්න නැති, ඒ වගේම තමයි ඔබේ පාළුවට තනිකමට අපි ඒක අර කාලකන්ණි ස්වභාවයක් විදියට අයින් කරලා තිබ්බේ ගිය වැඩසටහන වෙනකන් සමහර විට. හැබැයි එතනදී අපි මේ පාළුවට තනිකමට පියතුමන් දුන්න හොඳ අර්ථකථනයක්. ඔබ ඒ පාළුව තනිකම අත්හදා බැලුවද? පාළුව තනිකම හොයාගත්තද? ඉතින් මගේ ප්‍රේමවන්තනි ඔබ බොහොම ආදරයෙන් ගෞරවයෙන් ජේසු පීඩයි කියලා පිළිගන්නවා. අද දවසේ මා වැඩසටහනට. ඉතින් මා වැඩසටහන තුල අදත් අපි සූදානම් වෙනවා. මා කියන කෙනා, මේ මා කියන පුද්ගලයා කොහොමද ස්වාමීන් වහන්සේව ජීවත් කරවන කෙනෙක් බවට පත් වෙන්නේ. අපේ හදවත ඇතුලේ අර අපි ගිය සතියේ කතා කරා ඇතුලේ කුටීරයට ස්වාමීන් වහන්සේව ගෙන්නගන්නේ, වැඩම කරවගන්නේ කොහොමද කියන කාරණේ කතා කරා. ඉතින් අද දවසේ අපි පහුගිය සතියේ නවත්තපු තැනින් පටන් ගන්න සූදානම් වෙනවා. ඉතින් ඊට කලින් මම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා සුපුරුදු විදිහටම කුරුණෑගල පදවියේ විශ්වාස ප්‍රවර්ධන කමිටුවේ ගරු උපාධ්‍ය පියතුමන් ගරු නිරෝෂන් ජයකොඩි පූජා ප්‍රසාදින් වහන්සේ. ඔබ වහන්සේට ජේසු පීඨයි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා පියතුමනි. ඒ වගේම තමයි මසිත් සහෝදරයා අපිත් එක්ක නමස්කාරයේදී ගායනයෙන් වාදනයෙන් සහාය වුණා. ඉතින් පියතුමනි අපි පහුගිය සතියේ ඉවර කරා එක තැනකින් මේ පුද්ගලික යාඥාව ඔබ වහන්සේකට හොඳ අඩිතාලමක් දැම්මා. සහ මේ පුද්ගලික යාඥාව කොයි වෙලාවටද කරන්න ඕනේ, අපේ ජීවිතේ තනි වෙන තැන අපි තනි වෙන්න මොහොතක් හදා ගන්න ඕනේ කියලා ඔබ වහන්සේ කිව්වා. එතකොට ඒක අර තනි වෙන්න බයයි කියන දේ ඔබ වහන්සේ කිව්වා ගොඩක් අයට තනියෙන් දෙයක් කරගන්න බෑ කියලා. හැබැයි ඒක ඇතුලේ ස්වාමීන් වහන්සේව අත්දකින්නේ කොහොමද කියන දේ තමයි අපි පියවරෙන් පියවර කතා කරගෙන ආවේ. එතකොට වහන්සේ අපි ගිය සතියේ අවසානයේ නැවැත්තුවේ මේ යාඥාව ගොඩනගා ගැනීම. කොහොමද යාඥාවක්, පුද්ගලික යාඥාවක් හදාගන්නේ? කොහොමද යාඥා කරන්න ඕනේ කියන තැන. මම හිතන්නේ එතනින් අපිට පටන් ගන්න පුළුවන් පියතුමිනි. ඔව් දැන් අපි පුද්ගලික යාඥාව තුළ මෙන්න මෙහෙම හිරවීමක් තියෙනවා. එකක් අර අපි කිව්ව හිරවීම, අනිත් එක තමයි අපි අර නියමිත මොහොතක් අපි වෙන් කරගන්නවා. හුඟක් අය එහෙම කරනවා. ඒක නරකයි කියන්න බෑ, ඒක හොඳයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි හිතමුකෝ අපි කියන මම නම් රෑ 10 ඉඳන් 11ට දිගටම යාඥා කරනවා. බොහොම හොඳයි. හැබැයි දිනක ඒක බැරි වුණා කියලා අපි දවසම ඒක ගැන ලත වෙනවා. ඒ වෙලාවට බැරි වුණා කියන්නේ. ඒක නිසා යාඥාව, පුද්ගලික යාඥාව අපි එක් මොහොතක පටන් ගන්නවා. ඊට පස්සේ ඒක නිරන්තරයෙන් අපි තුළ සිදු වෙනවා. සාමාන්‍යයෙන් ඕවර්නයිට් එක රාත්‍රියකදී දෙයක් සිද්ධ වුණාම ඒක ෂණිකව නැති වෙලා යනවා. ඒ කියන්නේ ස්ප්‍රයිට් බෝතලේ වගේ එක පාරටම ගැඹුරු යාඥාවට ගිහිල්ලා අපි වෙනස් වෙලා එක දවසින් වෙනස් වුණා කියන ඊට පස්සේ ඒක නැතුව යනවා. නමුත් මේක ක්‍රමක්‍රමයෙන් යන ක්‍රියාදාමයක්. ඒක ක්‍රමක්‍රමයෙන් යන්නේ. එතකොට තමයි එහි වටිනාකමක් සහ ස්ථීරභාවයක් තියෙන්නේ. දැන් අපි උදාහරණයක් කියමු. අපි යාඥා කරන්න හිමීට පටන් ගන්නවා. ඒකට ආසාවක් ඇති වෙනවා. ආදරයක් ඇති වෙනවා. ස්වාමීන් වහන්සේ දැනෙන්න ගන්න. එතකොට ක්‍රමක්‍රමයෙන් මම ඒක වර්ධනය කරගන්න. එතකොට විනාඩි 5ක් යාඥා කරපු කෙනා 10ක් යාඥා කරනවා. ඊට පස්සේ 10ක් කෙනා 20ක් යාඥා කරනවා. එහෙම ටික ටික උන්වහන්සේත් එක්ක අපි කියන්නේ දොඩමළු වෙනවා. ඒ වචනේ ලස්සන එකක් අතේ. මොකද උන්වහන්සේත් එක්ක මම ගැන කතා කරනවා. ඒතර යාඥාව කියන්නේ ඒකටයි හිමීට මම ඒකට අවතීර්ණ වෙනවා. නමුත් අපි අර හුඟක් වෙලාට අපේ ළමයින්ට, තරුණ අයට අපි කියලා දීලා තියෙන යාඥාව කියන්නේ අර එකතු වෙලා
පොදු යාඥාවක් කරන එක කිව්වම මේගොල්ලෝ අපි උදාහරණයක් කියමු කොන්තේ කියන්නේ කියලා කියනවා. නමුත් ඒ කොන්තේ කියන දෙය අලුත් පරම්පරාවට ඒක තේරෙන්නේ දැනෙන්නේ නැත්තම් හදවතට ඒක දැනෙන්නේ නැත්තම් ඒක ඔහුට ඔයයට සාර්ථක යාඥාවක් නොවේ. පැහැදිලිද? ඒක දැන් වයසක සහ නැත්තම් අපි කියමු යම්කිසි කාලයක් සභාව තුළ හිටපු අයට අපි කියමු පෞද්ගලිකව මටත් ඒ කොන්තේ බලගත් යාඥාවක් ඒක හරි. නමුත් ඒක මං තාරුණ්‍යයට දෙන්න ගියාම මගේ අත්දැකීමේ ඔබ නැති නිසා ඔබට ඒක විකාරයක් වෙන්න පුළුවන්. ඒක නිසා හුඟක් අය හිතන අයියෝ යාඥා කරන්න වෙලාවක් නැහැ. ඇයි අර යාඥා සෙට් එක කියා ගන්න වෙලාවක් නැහැ. කියාගන්න වෙලාවක් කෙනෙක් දාගෙන කරගෙන යනකොට සමහරවිට ඒ වෙලාව නැති වුනහම අයියෝ අද බැරි වුණානේ හෙටවත් කරනවා. නෑ. හැම මොහොතක මේ යාඥාව කරන්න පුළුවන්. මොහොතක අපි යාඥාව කරනවා ඊට පස්සේ ඒක අපි කන්ටිනියු කරනවා. දිගටම ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ නිසා පෞද්ගලික යාඥාව කියන්නේ ඒක නිරන්තරයෙන් සිදුවන නිරන්තරයෙන් ආසාවක් ඇතිවන දෙයක්. මම හිතනවා වහන්සේ අර ගිය සතියේ කියපු පියවරයන් ටික ඉක්මනින් පැහැදිලි කරොත් හොඳයි කියලා. කොහොමද යාඥාවට ප්‍රවිෂ්ඨ වෙන්නේ කියන එක. ඔව්. අපි ඇත්තටම ඉස්සෙල්ලාම සුද්ධාත්මයන් වහන්සේට අපි කියන්න ඕනි ස්ථීරවම උන්වහන්සේ නැතුව මේ යාඥා ගමනේ යන්න බෑ. සුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරනවා මා තුළට වැඩම කරන්න. එතකොට උන්වහන්සේ මට පෙන්නනවා යාඥා කරන්න ඕනේ මොකටද? ඒ වගේම යාඥා කරන්න ඕනේ ඇයි? සහ යාඥාව තුළ මා යන ගමන මට අවබෝධ කරලා දෙන්න. ඒ නිසා සුද්ධාත්මයන් වහන්සේ ওই කරුණ නිසා ඉස්සෙල්ලාම ආරාධනා කරන ස්වාමීනි මට යාඥා කරන්න මම දන්නේ. අවංකවම කියන්නේ. මම දන්නේ. මට උගන්වන්න. මා තවංකවම මට කියන්න පුළුවන්. මමත් තාම හරියට දන්නේ යාඥා කරා. පෞද්ගලිකව මම ගැන කියන මොකද මානේ වැඩසටහන. එතකොට පෞද්ගලිකව මම දන්නේ. හැබැයි උන්වහන්සේ දිනපතා හැම මොහොතකම යාඥා කරන්න ඕනේ ඒ ස්ථානීය යාඥා කරන්න ඕනේ හැටි මට උගන්වනවා. දැන් අපි මේ වැඩසටහනට ආවම මෙතෙන්ට යාඥා කරන්න ඕනේ හැටි උන්වහන්සේ උගන්වනවා. ඒකයි අපි උන්වහන්සේට යාඥාවක් කරන්නේ ප්‍රශංසාවක් නමස්කාරයක් කරමු. ඉතින් හැමෝම ප්‍රශංසාව නමස්කාරය දන්නේ නැත්නම් එයාලට පුළුවන් ලස්සන ගීතිකාවක් කියලා පුංචි ප්‍රශංසාවක් ස්තුතියක් කරන්න නැත්නම් තමන්ගේ හදවතට නැගෙන යාඥාවක් කියලා. අර ඉංග්‍රීසියෙන් කියන spontaneous prayer කියලා. ඒක එන්නේ හදාගත්තු දෙයක්, ලියාගත්තු දෙයක් නෙමෙයි. මගේ ඇතුළාන්තයෙන්ම එන දෙයක්. අර සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ බොක්කෙන් එනවා කියලා. එතකොට මගේ හදවතින් එන යාඥා වචන ටිකක් අරගෙන දිනපතා යාඥාවක් තියාගන්න. නැත්තම් එකම යාඥාව දිගටම කියන්න ගියාමත් එපා වෙනවා. මම මේ විශේෂයෙන්ම තාරුණ්‍ය ගැන සහ අන්තය ගැන. එතකොට දින දින මම අලුත් යාඥාවක් කිව්වහම දවස් 365ක් යාඥා කරොත් යාඥා 365ක් කියලා තියෙනවා. ඒකාකාරීත්වයක් නැහැ. අර එපා වෙන ස්වභාවයක් නැහැ. ඇයි ඒ දිනපතා මම ලස්සන යාඥාවක් කියන ස්වාමීන් වහන්සේ. දැන් මේ කැරිස්මැටික් මේ ප්‍රශංසාවේ යාඥා ක්‍රමවේදය දන්නේ නැති අය ඉන්නවා. ඒතර සම්ප්‍රදාය යාඥා කරන අය ඉන්නවා. ඒ හැමෝටම පොදු දෙයක් තියෙනවා. ඒ තමයි ඇතුළාන්තයෙන් එන පුංචි යාඥාවක් කියන්න පුරුදු වෙන්නේ. ඒක වටිනවා. සුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරලා ඇතුළාන්තයෙන් එන යාඥාවක් කියන්න. ඒක දවසක් පුරුදු වෙන්න. අනිත් දවසේ තව යාඥාවක් කරනවා. තව සිතුවිලි එනවා. වචන එනවා. වචන ගැන ඔබ හිතන්න එපා. වචන ගැන කලබල වෙන්නත් එපා. ඒ වචන සියල්ල උන්වහන්සේ ගලාගෙන ඉන්න සලස්ස. සමහරවිට හිතෙන්න පුළුවන් දැන් අර එකම ෆෝමැට් එක යන වචන සෙට් එකක් තමයි මේ යාඥාව ඇතුලේ තියෙන්නේ කියලා පියතුමිනි. දැන් අර අපි පොඩි කාලේ ඉඳන් යාඥාව ලියන්න ඉගෙන ගන්නවානේ. ඒකට සමහරවිට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මට මේ වචන ගලප ගන්න තේරෙන්නේ නැහැ කියලා. මම දැන් මේ ඔබ වහන්සේට කතා කරන මගේ වචන සෙට් එක අපි සාමාන්‍ය වචන ව්‍යවහාරයේ කතා කරොත් මම එදිනෙදා භාවිතා කරන වචන ටිකක් තියෙනවා. කතා ශෛලියක් තියෙනවා. එතකොට මම කෙනෙක් එක්ක පුද්ගලිකව කතා කරන ස්වරූපයක් තියෙනවා. මේ ස්වරූපය මේ යාඥාව ඇතුළට ගෙනියන්න පුළුවන් ද පියතුමිනි? ඇත්තෙන්ම. මේක තමයි ස්වරූපය. ඉතින් මාව ඉතින් මවාගත්තු ස්වරූපයකින් දෙවියන් වහන්සේට යාඥා කළ යුතු නැහැ. Come as you are, I love you. එහෙනම් තමයි උන්වහන්සේ කිය ඔබ ඉන්න විදිහට ඉන්න මං ආදරෙයි ඔබට. ඉන්න විදිහට. ඒතකොට ඉන්න විදිහ ස්වභාවයෙන් තමයි උන්වහන්සේට කතා කරන්නේ. දැන් මට වඩා තව ගොඩක් පරිණත කෙනෙක් එයා ස්වාමින් වහන්සේට යාඥා කරන්නේ බොහොම වෙනස් විදිහට. පරිණත වචන තියෙන්න පුළුවන්. මොකද ඒ පුද්ගලයාගේ අවබෝධය අපට වඩා වැඩි නම්. ඒතර වැඩි කැපැසිටි එකක් තියෙනවනේ. ඔහුට ස්වාමීන් වහන්සේ අවබෝධ වෙන විදි වෙනස්.
ඒ නිසා දැන් අපි මේ සරල කාරණා තමයි තියෙන්නේ. නමුත් මේ සරල කාරණා වලට ප්‍රවිෂ්ටය සංකීර්ණයි. මොකද දේව ස්වාමීන් වහන්සේ කිව්වේ දේව වචනේ බොහොම සංකීර්ණයි. නමුත් සරලයි ඒක අවබෝධ කරගත්තු විගස. ඒ නිසා සරල දෙයට අපි මේ පොඩ්ඩක් ටිකක් සංකීර්ණ ප්‍රවේශයක් දෙන්න වෙනවා. ඒ නිසා අපි මේ එකයි ක්‍රමවේදයන් කිසි ක්‍රමවේද වලට අපි කියන්නේ. ඒක නිසා උන්වහන්සේට පළවෙනියට මේක දෙන්න ඕනේ. දුන්නාම සරල යාඥාවක් කරන්න. හැබැයි මේ සරල යාඥාව තුළ උන්වහන්සේ මගේ සිතුවිලි, මගේ වචන ගැඹුරු කරන්න. මාව අධ්‍යාත්මික ගැඹුරකට ගෙනියන. දැන් අපේ හුඟක් අපිට පේනවා අපි බලපුවාම හුඟක් කිතුණු ස්වාමීන් වහන්සේ ගැන එළියෙන් කතා කළාට ගැඹුරක් නැහැ. දැන් හුඟක් අය කියනනේ එයාගේ ඩෙප්ත් එකක් නැහැ, ගැඹුරක් නැහැ. ඒ ගැඹුරක් නැති වුනහම අපිව පාවෙනවා. විශ්වාසය තුළ පාවෙනවා, අභියෝගෙද්දි පාවෙලා යනවා. එතකොට ලෝකේ පීඩා එනකොට සෙලවෙනවා. විශ්වාසය සෙලවෙනවා. කී දෙනෙක් ආගම අතහැරලා ඉන්න ඇද්ද මේ වෙනකොට? මොකද හුඟක් අය හිතනවා ස්වභාවික විපත් වෙනවා. සමහර ඒවා මිනිස්යා විසින් නිර්මාණය කරන ලද දේවල්, සමහර දේවල් ස්වභාව ධර්මයේ විපත්. ඒක නිසා සමහර අය කියනවා ස්වභාව ධර්මයේ දෙවියන් වහන්සේ මෙව්වන. එහෙනම් ඇයි ඒක මේ විනාශ කරන්න මිනිසයන්? ඒක නිසා මේ දෙවියන් වහන්සේ අදහලා වැඩක් නැහැ කියලා අතාරින්න. එහෙම ප්‍රසිද්ධයි ලෝකේ හුඟක් අය නිර්ආගමික වෙලා තියෙනවා. මේ වෙනකොට එහෙම වේගනත් යනවා. ඇයි අපි තීරුම් ගන්නේ වැරදි ක්‍රමයක. Tamanට අවබෝධ වෙන විදිහට එයාලා හිතන දෙවියන් වහන්සේ මෙහෙමයි කියලා. නමුත් හැම විනාශකාරී ස්වභාවයක්ම ස්වභාව ධර්මයේ විනාශකාරී දෙයක්ම පිටුපස මිනිස්යාගේ මොලේ තිබෙනවා. ඉතින් අපි ඉදිරියට ඒක කතා කරමු. ඉතින් ඒක නිසා සරලව කියනවා නම් ප්‍රවිෂ්ටේ එහෙමයි. එතකොට පුංචි ආඥාවක් ඊට පස්සේ ඔබේ ආඥා කරගන්න පුළුවන්. ඔබ කැමති දේවල් තියෙන ප්‍රාර්ථනාද නැත්නම් කොන්තය ඒ ටික ඕන දෙයක් කරන්න පුළුවන්. ඊට පස්සේ දේව වචනයට එන්න ඕනේ. අනිවාර්යයෙන්ම දේව වචනයට ඇවිල්ලා ඒ දේව වචන ටිකක් කියවන්න. උගක් අයට විශ්ලේෂණය කරගන්න අවශ්‍ය නැහැ මේක. අත්‍යවශ්‍ය කාරණයක් නෙවෙයි. මොකද හැමෝටම මේක ලොකු විශ්ලේෂණය කරගන්න ඕනේ. හැබැයි මේ පුංචි වචනය සරල ආකාරයෙන් ඕනම කෙනෙකුට යන. ඒක බුද්ධි මට්ටම අනුව එක එක්කෙනාට යන විදිය වෙනස් වෙන්න පුළුවන්. ඔව්. ඒක ඔබ විදිහට මට එන්න ඕනෙත් නෑ, මගේ විදිහට ඔබට එන්න ඕනෙත් නෑ. ඒක නිසා සරලව මේක කියවන්න. කියපුවා මේකේ යම්කිසි අර්ථයක් ගැබ්බෙලා තියෙනවා. එතකොට මගේ ජීවිතයට ඒක ගැළපීගෙන යනවා. එතකොට මෙහෙම දවස් දෙක තුනක් යාඥා කරද්දි තේරෙනවා මේ වචනයයි මගේ යාඥාවයි අතර යම් කිසි සම්බන්ධයක් ඇති වෙලා මාව යම් කිසි ගමනකට ගෙනියනවා. ඒක තමයි යාඥාවේ ප්‍රතිඵලය වෙන්න ඕන. ඒතර ඔන්න මාව යම් කිසි ගමනකට අවතීර්ණ වෙනවා. දැන් පසු කාලීනව ඔබට තේරෙනවා ප්‍රාතිහාර ජීවිතේ පුදුම දේවල් වෙන්න ගන්න. නමුත් මේ තමයි ආරම්භය, මූල ආරම්භය. එතකොට තේරෙනවා ඔන්න හිමීට මම යම් කිසි ප්‍රතිබලදායක යාඥාවක් ඇතුල් වෙලා තියෙනවා. ඉතින් ඕක කරා නම් ඇතිනේ ලොකු දේවල් නේ. සරලව කියනවා ඉස්සෙල්ලා සුද්ධාත්ම යාඥාවක්, සුද්ධාත්මයන් වහන්සේගේ යාඥාවක් හෝ ගීතිකාවක් කියලා ආරම්භ කරලා පුංචි මගෙන් එන මගේ ඇතුළාන්තයෙන් එන පුංචි යාඥාවක් කියලා උන්වහන්සේට ආරාධනා කරනවා. ඊට පස්සේ සම්ප්‍රදාය යාඥා ටික ඔබට කරන්න පුළුවන්. ඒ යාඥාවෙන් පසු ප්‍රශංසාවක් කරනවා නම් ඒක වඩා හොඳයි. ඒක එහෙම කරන්න. ඉතින් ඊට පස්සේ දේව වචනය කියවන්න. දේව වචනය මට කතා කරන්න ගත්ත මොහොතේ ඉඳලා ස්තුතියි කියන්න හිතෙනවා. ඉතින් අවසාන කරද්දී ස්තුති කියන උන්වහන්සේට ජීවිතේ දුන්නාට නොදුන් දෙයට මේ දුන් දෙයට සියල්ලටම ස්තුති කරන්න. හුස්ම ටිකට පණනලට ස්තුති කරන්න. එහෙම කරලා යාඥාව අවසන් කරන්න. යාඥාව ගැන මම හිතනවා ඔබට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් යාඥාව අවශ්‍යයි අද අපේ මාතෘකාවේ ඇතුළට ප්‍රවිෂ්ඨ වෙන්න. ඉතින් පියතුමිනි මේ අපි දැන් මේ පහුගිය කාලෙම අපි දැක්කා මේ දවස්වල දකින්නවා දැන් විවිධ ව්‍යසන, ස්වභාවික ව්‍යසන අපි දකින්නවා, ලෙඩ රෝග අපි දකින්නවා, ඒ වගේම මිනිසා විසින් නිර්මාණය කරගන්නට යන යුද්ධ අපි දකින්නවා. රටවල් අතර එක එක විදිහේ යුද්ධ අපි දකින්නවා. මේ දැන් අපි මේ දත්ත විශ්ලේෂණය කරලා බලපුවාම සමහර රටවල් වලට අවියායුධ තියෙනවා මේ මොහොතකින් මුළු ලෝකෙම විනාශ කරලා දාන්න. න්‍යෂ්ටික බලය,
රසායනිකාවි මේ වගේ ගොඩක් දේවල් අපි දකිනවා සහ මේ යුද්ධ ටික ටික ඇවිලෙන්න පටන් ගන්න තියෙනවා බේදමිනි. ස්වභාව ධර්ම එක එක විදියට විනාශ වෙන්න පටන් ගන්න තියෙනවා. දැන් අපි දැක්ක දැන් අර කතාවට අපිට ඇහෙනවා කියනවා මේ අපේ රට ගාවින් යන දැන් නැවුත් ගිනි ගන්නවා. දැන් මේ මොකද්ද මේ ව්‍යසනේ? මොකද්ද මේ වෙන්න යන්නේ? එක අතකින් වෙරළ කාදනය වෙලා එක අතකින් අර අපි කලින් කතා කරා වගේ ස්වභාව ධර්මයේ විනාශ වෙනවා, ගස් කොළන් ටික කපාගෙන යනවා, මේ රට කාන්තාරයක් වෙන්න යනවා කියලා කියනවා, මේ ලෙඩ රෝග ව්‍යාප්ත වෙනවා. මේ අවසානයේදී පියතුමනි මේ ටික ටික එන්නේ මිනිස්සු මෙහෙමම නැති වෙලා යයිද? ඇත්තම මේ යුගයක අවසානය එහෙම කියන්න පුළුවන්. ලෝකය උන්වහන්සේ පැමිණෙන මොහොත කියන්න අමාරුයි. මොකද ඒක බයිබලයට අනුව මෙහෙමයි කියලා තියෙනවා. දැන් හුඟක් සමහර අය මේක කියනවා දැන් ලෝකේ මේ දවස් වෙනකොට මේ කාලය වෙනකොට විනාශ වෙයි කියලා. එහෙම කියන්න බෑ. මොකද මතේතුමාගේ සුවිශේෂයේ 24 පරිච්ඡේදයේ 36 වගන්තිය කියනවා. මාගේ පියාණන් වහන්සේ මිස මේ දිනය හා පැය අන් කිසිවෙක් නොදනිති. ස්වර්ග රාජ්‍යයේහි දේව දූතයෝවත් පුත්‍රයානෝවත් නොදනිති. එහෙම කියලා කියන එක නිසා කවුරුත් මේ දිනය පැය දන්නේ නැහැ. හැබැයි අපිට මේ යුගය පිළිබඳව අනාවරණයන් ඒ වගේම කාලයේ සලකුණු තුලින් බලන්න පුළුවන්. ඒක බලන්න නම් කිතුණු ඇසින් අපි බලන්න ඕනේ මේක. ඉතින් යුගයේ සලකුණු මෙහෙම තියෙනවා. මතේතුමාගේ සුවිශේෂයේ 24 වෙනි පරිච්ඡේදයේ 42 ඉඳලා 44ට මෙහෙම කියනවා. එබැවින් අවදිව ඉන්න. ඔබගේ සමිදානන් වහන්සේ කිනම් දවසක එනසේක්දැයි ඔබ නොදන්නෝය. සොරා කොයි සමයේ කොයි යාමයේ එන්නේ දැයි ගෙදර ස්වාමියා දැන සිටියේ නම් ඔහු නොනිදා සිට තමාගේ ගිය මිදීමට ඉඩ නොදෙන බව දැනගන්න. එබැවින් ඔබත් සූදානම්ව සිටින්න. කුමක් නිසාද ඔබ බලාපොරොත්තු නොවන පැයකදී මනුෂ්‍ය පුත්‍රයානෝ වඩින සේක. එතකොට උන්වහන්සේ පැමිණෙන්නේ නම් බලාපොරොත්තු නොවන පැයකදී. හැබැයි මේ යුගයේ අපිට තියෙන කාර්යය තමයි කිතුණු ඇසින් ක්‍රිස්තුන් වහන්සේගේ ඇසින් ලෝකයේ දිහා මේ සිද්ධීන් දිහා බලන එක. දැන් සාමාන්‍ය මිනිස්සු වගේ අපි අරවා වෙනකොට දුක් වෙනවා, මේවා වෙනකොට දුක් වෙනවා. ඇත්තටම ලංකාව අපි ගොඩාක් පීඩා කාලයකයි මේ යන්නේ. ලංකාව ශ්‍රී ලංකාවක් විදිහට ඒ පැත්තෙන් අපි කියනවා ඇත්තටම මෙහෙන් වග්ගිනි ගන්නවා. එතකොට මෙහෙන් කොරෝනා, ඒ වගේම ආර්ථික අපහසුකම්, ඒ වගේම වසංගත, ගම් වතුර මේ සියල්ලම මැද්දේ අපි යන්නේ. ඇත්තටම අපි බිහිසුණු දරුණු යුගයක යන්නේ. නමුත් මේ යුගය කිතුණු ඇසින් කොහොමද දකින්නේ කියන එක තමයි වැදගත්. අනිත් අය වගේ අයියෝ මෙහෙම වෙනවා දුක් වෙන්න නෙවෙයි. පළමු කාරණේ අපි හැම කෙනෙක්ම යාක්ෂාවට අවතීර්ණ විය යුතුම කාලයක්. අවතීර්ණ වෙන දාට වඩා සීරම කිය යුතු වෙන දාට වඩා. දැන් අපි හුඟක් වෙලාවට ටීවී එකේ ගොඩක් ප්‍රවෘත්ති බලන. මෙච්චරක් මිය ගියා. මෙච්චරක් අසරණ වෙලා අවසන අයියෝ බලන්නකෝ කියලා අපි දුක් වෙනවා. නෑ ඊයේ කිතුණු වාගේ කාර්යයක් නෙවෙයි. දුක් වෙනවා නෙමෙයි. ඊ අය උදේසා මැදස් වෙලා යාඥා කර යුතු. දැන් අපිට ගෙදර ඉද්දි ඇම්බියුලන්ස් හද්ද කීයක් දවසකට ඇහෙනවද? ඔබ ටවුමක් නගරාන්තරව සිටිනවා නම් අපිට දැනෙනවා. ඒ යන හැම මොහොතකම අයියෝ ඔන්න ලෙඩෙක් වෙන්න ඇති කියලා අපි ඉන්නවා. ඒක වැරදි. ඒ හැම මොහොතකම ඔබට පුළුවන් නම් පිතා පුත්‍රයා දාලා පුංචි ආඥාවක් ඒ ලෙඩ රෝගය වෙනුවෙන් කියන්න. මොකද ඇම්බියුලන්ස් එකේ ස්ථීරම ලෙඩෙක් තමයි ගෙනියන්නේ. එතකොට කතෝලිකයා පුරුදු විය යුතු ක්‍රිස්තියානි අපි හැමෝම කතෝලික ක්‍රිස්තියානි අපි හැම සභාවම අපි පුරුදු විය යුතු පුංචි ආඥාවක් මේ මොහොතේ කියන්නේ. මේ ඉසබෑ කිතුණුකම. නැත්නම් ඒ කියන්නේ දුක් වෙවි තැවි තැවි ඉන්න නෙමෙයි අපි ඔය කැඳෙවි. නිසා කාලයේ සලකුණු වලට අනුව යුගයක නිමාව තමයි. ඒක මටත් මාත් පිළිගන්නවා ඇත්තටම යුගයක නිමාව. මොකද ඒ කියන බය දේ වචනේ සියලුම දේවල් සිදු වේගෙන යනවා. යුද කෝලාහලද සාගත වසංගත සියල්ලම පැමිණෙනවා. ඒවා ඒ විදිහටම සිදු වෙනවා. ඒක නිසා හෙටද අනිද්දාද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි යුගාන්තයක් තමයි අපි ඉන්නේ. යුගාන්තය නිසා අපිට
අවසානට කියනවා මේක නිම වෙන්න නම් ලෝකේ පුරාම ස්වාමීන් වහන්සේගේ වචනය දේශනා කරන්න ඕන. ඒ ලෝකේ පුරාම දේශනා කරන්න ඕන. ඒ නිසා අපි ඒ තැනට යා යුතුයි. හැම කෙනෙක්ටම උන්වහන්සේගේ පණිවිඩය පහදා දිය යුතුයි. ඒක කියන්න ඕනේ අපි. මේක බයිබලයේ ලියලා තියෙනවා. දේව වචනේ මේක තියෙනවා. ඒ නිසා අපි කලබල යුතු නැහැ. මෙහෙම තියෙනවා. ඒක නිසා අපි කළ යුතු දේ තමයි මේ මොහොතේ උන්වහන්සේට යාඥා කිරීම සහ කිතුණු ගුණාංග පැතිරවීම. ඔබට මෙන්න ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න. දිනකත් කිව්වද මට හරියට මතක නැහැ. නමුත් මම දැක්ක එක රටක ඒගොල්ලෝ වටිනා කෑම පාර්සල් ගෙනල්ලා ටවුමක වැටක ඒක ගැට ගහලා යනවා. ගැට ගහලා ඒගොල්ලෝ යනවා. ඒක කවුරු කනවද කවුරු ගත්තද කියන එක කවුරුත් දන්නේ නැහැ. නමුත් වර්තමානයේ ට්‍රෙන්ඩ් එක නම් ඊට වඩා වෙනස්. මේ කෙනෙකුට කීයක් හරි දෙනකොට මේ ෆොටෝ එකක් සෙල්ෆි එකක් ගහ ගන්නවා. ඒක නිසා යුගයක අවශ්‍යතාවයක් තිබෙනවා. මට මතකයි මේ ලංකදී අම්මලා දෙන්නෙකුයි දරුවෝ කීප දෙනෙකුයි අර සංචාරන සීමා දාන්නට පෙර දවසක් කරලා ඊට පස්සේ කිව්වා අපි හඳුන් කූරු විකුණන අය. ඉතින් අපි කීයක් හරි දැන් ඉල්ලගෙන කාගෙන් හරි ඉල්ල ගන්න වෙනවා. මොකද දැන් රට දවස් ගානකට වැව්වාම අපිට කන්න නැහැ. ඒක නිසා පාදට පුළුවන් නම් දෙයක් දෙන්න. එතන බඩු මුට්ටු තිබුණේ නෑ මා ළඟ. මං ඉතින් මුදල් කීපයක් දුන්න දෙන්නට. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා තව උදව්වක් අපිට කරන්න පුළුවන්. මං කිව්වා මොකද්ද කියන්නේ? අපි ආශිර්වාද කරනවා. මේ හිතුණු බතිමුදුන් නෙමෙයි මේ. නමුත් අපි ආශිර්වාද කරනවා. මේ වසංගත වලින් බේරෙන්න අපි ආශිර්වාද කරනවා. මට හරි පුදුමයි දුන්නා. මොකක් හොඳයි. ඒ අය දැන ගැහුවා. මං කිව්වේ නෑ ඒක. දැන ගහලා යාඥා කරන්න කිව්වා. ඉතින් මම එයාට පුංචි යාඥාවක් කරලා ඒ ගලන් ආශිර්වාද කළා. එදා හිතුණා ඇත්තටම අවශ්‍යතාවය බොහොම වෙනස්. මේ යුගයේ. ඉතින් තව මට මගේ මීෂමේ කෙනෙක් කිව්වේ එයාලා වැඩ කර ඉද්දී මේ කාලෙක ගෙවල් දොරවල් ඇත්තටම කඩවලුත් වහලා නිසා ඉතින් කෙනෙක් ඇවිල්ලා කිව්වලු නෝනා මට බඩගිනි මොන හරි කන්න දෙන්න. ඉතින් එයා සල්ලි දුන්නලු. ඊට සල්ලි එපා. බඩගිනි. කෑමට මොන හරි දෙන්න. ඊට පස්සේ කෑම ටිකක් දුන්නා මේක කාලා ගියාලු. හැබැයි සල්ලි ගත්තේ නැහැ. ඒ නිසා ඒක තමයි කිතුණු අපේ වගකීම. නේ. අරයට බයින්න මෙයාට බයින්න නෙමෙයි. මගේ යුතුයකම මං කළාද? අපි උගක් වෙලාවට බයින්න පුරුදු රජයෙන් දුන්නේ නැද්ද? ආහාරයෙන් දුන්නේ නැද්ද? මෙහෙන් දුන්නේ නැද්ද? ඒක වෙනම කාරණයක්. දේශපාලන කාරණේ අපට වැඩක් නැහැ. නමුත් ඒකේ අය වග කියන්න ඕනේ. නමුත් මගේ යුතුයකම මම කළාද? ස්වාමීන් වහන්සේ තුළ. උන්වහන්සේ වැඩියොත් මම ඇත්තටම සූදානම්ද උන්වහන්සේගේ රාජ්‍යයේ ඉඳගන්න. පිළිවෙන වහන්සේ කතාව කියද්දි මට මතක් වෙනවා මේක තරුණියක් පහුගිය දවසක බෙදාගත්ත කතාවක් මාත් එක්ක මට හිතුණා මේ අපිට යහපත් සිතුවිලි තියෙනවා නම් අපිට යහපතක් කිරීමේ අරමුණක් තියෙනවා නම් බොහොම පොඩි දෙයක්. නමුත් පුංචි දෙයකින් හරි දෙයක් වෙනවයි කියලා. ඇයගේ කාර්යාලය ඉවර වෙලා ගෙදර යන්න එළියට බහිනකොට එයා හිතා ගන්නවා මේ අද මට මොකක් හරි උදව්වක් කරන්න ඕනේ. මේ ගෙදර යන ගමන් කාට හරි උදව්වක් කරන්න ඕනේ කියලා හිතාගෙන එළියට බහිනවා. ලොකු ඇතුලේ ආසාවක් තියෙනවලු එදා හවස කෙනෙක්ට උදව්වක් කරන්න. එළියට බැස්සා විතරයි සල්ලි මුදල් වගේක් එයාට හම්බ වෙනවා පාරේ වැටිලා තිබිලා. ඊට පස්සේ ඒක අහුලගෙන තව අඩි දෙක තුනක් යන්න හම්බෙන්නේ බොහොම අසරණ ආච්චි අම්ම කෙනෙක් ඇවිල්ලා මට කීයක් හරි දෙන්න මෙහෙම කාලා නැහැ මෙහෙම කිව්වට පස්සේ අර මුදල ඒ ආච්චි අම්මට දීලා තියෙනවා. ඉතින් මට හිතුනේ මේ ඒක හමු සිදුවීමක් වෙන්න පුළුවන් බේතුමිනි. හැබැයි මට හිතෙනවා අර අපේ ඇතුළාන්තයේ තියෙනවා නම් කෙනෙකුට උදව් කරන්න යහපතක් කරන්න වහන්සේ කෙනාගේ විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මම හිතන මොන හරි ක්‍රමයක් අපිට ඒකට හැදෙනවා. අපේ විශ්වාසය හැටියට දෙවියන් වහන්සේ මොන හරි ක්‍රමයක් අපිට ඒක හදනවා. ඉතින් මම හිතන්නේ අර වහන්සේ කිව්වා වගේ දැන් වර්තමානයේ වෙනකොට අර මුදල් කියන්නේ ජීවිතයේ එකාංගයක් විතරයි. නමුත් මුදල් තිබ්බ පළියට ජීවත් වෙන්න බෑ කියන දේ ඔප්පු වෙලා තියෙනවා. මොකද මුදල් ඕනේ තරම් තියන අය දැන් මැරෙනවා. වසංගතය නිසා. ඉතින් විවිධ අර්ථකථන විවිධ දේවල් පැහැදිලි කරගන්න හොඳ කාලයක් කියලා මට හිතෙනවා පියදුවනි මේ කාලේ. විශේෂයෙන්ම අද වහන්සේ මේ හුඟක් දේවල් මතෙව් 24 පරිච්ඡේදයෙන් උපුටගත්ත නිසා මම තව දෙයක් අහන්න කැමතියි. දැන් මෙතන කියනවා අර මේ නිරන්තරයෙන් සූදානම් වෙලා ඉන්න. හැම මොහොතෙම සූදානම් වෙලා ඉන්න.
දැන් මේ සූදානම් වෙලා ඉන්න කියන්නේ අපි ගමනක් යන සූදානම් වෙනවා නම් අපි එතුනේ අපි උදේම නැගිටලා දැන් මේ ඇඳ පැළඳගෙන හොඳට ඇඳුම් ටික අයින් කරලා ගෙනියන්න තියෙන දේවල් ටික ලෑස්ති කරගෙන එහෙම ඉන්නවා. දැන් මේ කියන සූදානම් වීම මොකද්ද පියතුමිනි? දැන් හැම මොහොතකම සූදානම් වෙලා. ඒකට දැන් අපි නිදා ගන්න වෙලාවෙත් අපි සූදානම් වෙලා ඉන්න ඕනේ මේ කියන විදිහට. ඒකට ස්වාමීන් වහන්සේගේ කැඳවීමට සූදානම් වෙලා ඉන්නවා කියන්නේ මොකද්ද? ඇත්තම සූදානම කියන්නේ උන්වහන්සේගේ කාර්යයේ මා නිරත වෙලා ඉන්න ඕනේ. උන්වහන්සේ කියන්නේ අර ස්වාමියා එනකොට සේවකයෝ වැඩ නම් ඒ සේවකයෝ වාග්යවන්තයි. ඇයි ඒ උන්වහන්සේ කියලා තියෙන දේ කර කර ඉන්න. මේ කියන්නේ ස්වාමියා කියලා තියෙන දේ කර කර ඉන්න. එතකොට අපේ ජීවිතෙත් බලන්න ඕනේ උන්වහන්සේ මට අන කරපු දේද මං කර කර ඉන්නේ. නැත්තම් මගේ ආකල්පද මගේ සිතුවිලිද වලට අනුවද මං ක්‍රියා කර කර ඉන්නේ. මොකද දැන් උන්වහන්සේ කාර්යය සිදු කරන්නටයි අපිව කැඳවලා තියෙන්නේ. ඉතින් ඇත්තෙන්ම උන්වහන්සේගේ කාර්යය සිදු නොවන නිසායි ලෝකෙ විනාශ වෙන්නේ. මිනිස්යාව මැව්වේ ස්වාධීනව ක්‍රියාත්මක වන්න. ස්වාධීනව ක්‍රියාත්මක වන්න නිදහස් කැමැත්ත තුළ. මොකටද? ලෝකේ ආරක්ෂා කරන්න, සංවර්ධනය කරන්න. ඒකනේ කිව්වේ ඔබට මේ ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න. ඒතර මිනිස්යන් වර්ධනය කරන්න, සංවර්ධනය කරන්න, ආරක්ෂා කරන්න. ඒතර මේ වගකීම මනුෂ්‍ය සංහතියක් විදිහට වෙන්නේ නැති වුනහම ලෝකේ විනාශ වෙනවා. ඒකයි වෙන්නේ. දැන් ස්වභාව ධර්මයේ සියල්ලම ආරක්ෂා කරන්න, සංරක්ෂණය කරන්න මනුෂ්‍යයාට පැවරුවා. දැන් මම සූදානම් වෙලා ඉන්න කිව්වම මේක මගේ පුද්ගලික දෙයක් ගැන විතරක් කතාවක් නෙමෙයි. මෙතනින් එහා ගිහිලා සමාජය ගැන, මිනිස්සු ගැන, පරිසරය ගැන හිතන්න ඕනේ කියන කාර්යය වහන්සේ කියන්නේ. සියල්ලම ගැන හිතන්න ඕනේ සහ අවදියෙන් සිටිය යුතු කාලයක්. එතකොට මගේ අතින් පුංචි දෙයක් වෙලා පරිසරය අනිත් මනුෂ්‍යයන්ට ඒක හානියක් නම් මම සූදානම් නැහැ. සූදානම් ස්වර්ගයට නෙවෙයි, නිරේට යන්න. මම ටොපියක් කාලා කොලේ හරි පරිසරයට දානවා නම් මම සූදානම් නැහැ කියන එක තමයි මේ පියතුමන් කියන්නේ. ඒ තමයි අපි කියනවා පරිසර විනාශය. යාඥා කරාට වැඩක් නැහැ. යාඥා විතරක් මදි. ඒ කියන්නේ prayer and act කියලා තියෙනවා. යාඥාව සහ ක්‍රියාව. අතරම අපි යාඥාව ක්‍රියාවකට යෙද වෙන්න ඕනේ කාලයක්. ඇතුලේ යාඥා කරපු ඇතුලේ ඉන්න ස්වාමින් වහන්සේ මිනිස්සු දකින්න ඕනේ යෝගයක්. ඒකයි අපි උදව් කරද්දි දැන් අපි හුඟක් වෙලාවට අපිට කණ්ඩ තියෙනවද අපිට තියෙනවද කියලා අපි හිත ඉන්නවා. පහුගිය කාලවල අපි දැක්කනේ එක මිනිහෙක් ගොඩාක් බඩු මුට්ටු ගෙනියනවා. එක්කෙනෙක් ගැන නෙමෙයි මං කියන්නේ. යමකම තියෙන ගොඩක් ගෙනියනවා. හැබැයි දිනුදු අය ඉන්නවා. ඒ ඇයට අර බඩු මුට්ටුවක් ගන්න තියෙන අවස්ථාව අපි බලක් කරනවා. උදාහරණයක්. ඒක කඩේක පාන් 10ම නම් තියෙන කෙනෙක් ඇවිල්ලා 8ක් ගෙනියනවා. එතකොට අනිත් පවුල් 3-4කටම ඒ පාන් දෙක විතරද තියෙන්නේ. විතරයි ඒ 10ක් 8ක් ගෙනිහිල්ලා. එහෙම නෙමෙයි මනුෂ්‍යත්වයේ ක්‍රියාත්මක වෙන්න ඕනේ යුගයක්. මට මේ දේවල් ගැනීමට මුදල් තිබ්බ පමණින් මා ගන්නවා නම් මං කරන්නේ සාධාරණ දෙයක් නෙමෙයි. ඒ වගේම ධර්මිෂ්ඨ විය යුතුයි. ධර්මිෂ්ඨ විය යුතුයි. මේ ධර්මිෂ්ඨකමයි වටින්නේ මේ මොහොතේ. ධර්මිෂ්ඨ විය යුත්තේ ආගම කියන එකෙන් පමණක් නොවේ. දෙපැත්තෙමයි ක්‍රියාවලින් මා ධර්මිෂ්ඨ විය යුතුයි. ධර්මයේ හැදෑරිය යුතුයි. ධර්මයේ මම දැනගෙන ඉන්න ඕනේ. හැබැයි ධර්මයේ ක්‍රියාත්මක කිරීම, ධර්මය ඉෂ්ට කිරීම තමයි ධර්මිෂ්ඨ කියන්නේ. දැන් පියතුමනි දැන් සංචරණ සීමා දාලා තියෙන වෙලාවේ ව්‍යාජ හොරට අපි කිව්වොත් මේ අපි දැක්ක මේ වෛද්‍යවරුන්ගේ පාස් හදාගෙන හොරට ලියකියවිලි හදාගෙන ව්‍යාජ ලියකියවිලි වලින් ගමන් කරනවා. දැන් මේක තව කෙනෙක්ට හානියක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ධර්මිෂ්ඨකමේ ලොකු අඩුවක් තියෙනවා නේද පිටුමිනි? ඇත්ත. ඒ වගේම තව ගත්තාම බලන්න සාමාන්‍ය මිලට තිබුණු බඩමුට්ටු අධික මිලකට වැඩි කරලා තියෙනවා. මම දැක්ක අන්තර්ජාලයේ සමාජ මාධ්‍යවල දාලා තියෙනවා. ඔබලා ඇයි මෙහෙම කරන්නේ? විශේෂයෙන් සෞඛ්‍ය ආරක්ෂිත දේවල් හුඟක් බඩු බහන්න. ඒවා හරිම අධික මිලකට විකුණනවා. ඒ කියන්නේ බලන්න මේකෙන් හරි තව කෙනෙක් මරලා හරි ඒ වැඩ කටයුතු කරනවා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් වෙනවා. මේක සමහර දේවල් මෙහෙම කියන්න බැරි දේවල් අපිට අදාළ නැති නිසා. නමුත් මේ ස්වර්ගයට යන ගමනක් කොහෙද මේ ඔබ යන්නේ? මොනවාද අපිට ඉතුරු වෙන්නේ? දැන් මැරිලා යන කුණු ශරීරයට තාමත්
අපි මේ යුගයේ මරණය අත ළඟ තියාගන්නත් මිනිස්සුනේ යන ගමන. පියතුමනි ශරීරය ජීවත් කරගන්න ආත්මය මරා ගන්නවා. අපි දකිනවා දැන් එන්නත් කතන්දරේ ඉඳලා මේ සෞඛ්‍ය ආරක්ෂිත කතන්දරවල ඉඳලා අපි දකිනවා මේ කාරණේ තියෙන අය ඇති හැකි අය නැති බැරි අය පාගලා ඒ ශරීරය ජීවත් කර ගැනීම පිණිස කරන අකයට යුතුයකම්. ඉතින් වහන්සේ ඒකයි මේ පැහැදිලි කරන්නේ. ඇත්තම ඒ තමයි ගෘහස්ත නැත්නම් මගේ අතුලාන්තය මැරුණාය. මම දකින්නේ ඒක නිසා යාක්ෂා කරලා වැඩක් නෑ ඇයට. අතුලාන්තය මැරුණොත් ඒ යාක්ෂාවෙන් තේරුමක් නෑ. ඒ නිසා අතුලාන්ත ජීවිත ගමනක් ගැන අපි කතා කරන්නේ. ඒතර මේ යෝගී අවදි වෙ ඉන්නෝ මේ දේවල් වලට. ඒකට මම කියන කෙනා මං කියන අනිත් අය ගැන නෙමෙයි. හුඟක් අය චෝදනා කරන්නේ අනිත් අයට. මෙයාලා මෙහෙමයි අරේලා මෙහෙමයි නේ. මම මේ සියල්ලකදීම මම පෞද්ගලිකව මෙනෙහි කරන්නේ. මම මොනවාද උන්වහන්සේ මට අන කරපු දේවල් වලින් කරලා තියෙන්නේ. තව මොනවාද මා කළ යුත්තේ. නිසා මං දිනපතා මගේ මීසමේ ජනතාවත් මගේ රට වෙනුවෙන් නිරන්තරයෙන් මම ආරක්ෂා කරනවා. දිව්‍යාගේ මං එයාලට ඔප්පු කරනවා. ඒක මගේ දිනපතාම කරන දේ. කෙනෙක් මට කතා කරලා මගේ සෝදුක් ඇහුවත් නැතත් මම එයාලව ආරක්ෂා කරනවා. එතකොට ඒ ආරක්ෂාව තුළ එයාලව රකින්නට කියලා. මේ ආරක්ෂා සමාල්ලාට මම දකිනවා අපට ආහාර ගිහිලා දෙන්න බෑ අයට. හැබැයි මම කියනවා ඒ ආහාර දෙන්නත් කාගේ හරි හිතක් වෙනස් කරන්න කියලාත් ආරක්ෂා කරනවා. මේක දෙන්න. කාගේ හරි හිතක් පෙරලන්න ස්වාමීනි. එහෙම පුළුවන්. නිසා ඉතින් මේ අතරතුර ඇත්තටම අනිත් පැත්තත් අපි කතා කර යුතුයි. ස්වාමීන් වහන්සේව ඇත්තටම අතුලාන්තේ ජීවත් කරන මිනිස්සුත් ඉන්නවා. ඒ අය පුදුම මේ මම හිතන්නේ සෝෂල් මීඩියා වල නැතුව ඇති නමුත් පුදුම පෙරලියක් රැල්ලක් තිබෙනවා අනිත් අයට උදව් කරන්න. තියෙන දේ බෙදාගෙන ගන්න අය ඉන්නවා. මට කෙනෙක් මහත්තයෙක් කිව්වේ මස් කිලෝ එකක් ගන්නලු ගියේ හදිස්සිය. කෙනෙක් කිව්වලු අයියෝ මම මේ ඈත ඉඳලා යාවේ මෙච්චරමයි තියෙන ඉස්කෝලේ නම් ඔය ඕක දෙකට කපලා එයාට කෑල්ලක් දෙන්න මං කෑල්ලක් ගන්න. 500 ඇති දෙන්න බෙදාගෙන යන. ඒක නිසා මේ එක මාත් දවසක් කිව්වේ ඒක නිසා මේ දේවල් වැදගත්. මේ යුගයේ නිසා සංවේදී වන්න අවදි වන්න අනිත් කෙනාට. මේ කෙනා කන්නේ බොන්නේ කොහොමද කියලා. ඒක මාත් මට ඇවිල්ලා කියනවා අර සමහර අයට කන්න නැතුව වගේ ඉන්නව දැක්කාම කොහොමද පාද අපි කන්නේ කියලා. හොඳක ජනමාධ්‍යක අම්මා කෙනෙක් කියනවා කන්න බොන්න ටිකක් පුළුවන් නම් දෙන්න සල්ලි නම් එපා හැකි නම් දෙන්න කියලා ඇඬුවා. හොඳක එක මාධ්‍ය ප්‍රවෘත්ති වලට මම දැක්කා ඒක. පුළුවන් නම් මොකද ගම් වතුරෙන් ඒ හරිය අනාථ වෙලා මම හැමෝටම යන්න බෑ. ඒක නිසා මේ යුගයේ මගේ වගකීම මොකක්ද කියන එක තමයි අවබෝධ කරගන්න ඕනේ. ඉතින් අපි සාමූහික එකතු වෙලා හෝ පෞද්ගලික හෝ Tamanට තියෙන දෙයක් බෙදා ගන්න. මොකද ඔය තියාගත්තා කියලා account එක ස්වර්ගයට ගෙනියන්න බෑ. අනිත් එක මේ අවසාන මොහොත කියා මේ ගැන පශ්චාත්තාප වෙලා ගේ ඇස්සේ බඩු පුරවගෙන වැඩකුත් නැහැ. account පුරවල වැඩකුත් නැහැ. මොකද අනාගතයක් අපි ඉතුරු කරේ නැත්තම් මේ ආක්ෂාව තුළ දැහැමි ක්‍රියා තුළ අනාගතයක් අපි අනාගත පරපුරට හදලා නැත්තම් අපි ගා මොකවත් කරලා වැඩක් නැහැ. දැන් බලන්න 2000න් පසු පරම්පරාව චෝදනා එල්ලන සෑහෙන. ඒක මම දකින්න සත්‍යයක්. 2000න් පසු පරම්පරාව කිසිම කෙනෙකුට රෙස්පෙක්ට් කරන්නේ ගරු කරන්නේ. සමස්තයක් එහෙම. හැමෝම නෙමෙයි නමුත් කීප දෙනෙක් ඉන්න නමුත් සමස්තයක් රෙස්පෙක්ට් කරන්නේ. සහෝදරකම් කතා කරන්නේ. වැඩිහිටියන්ට ගරු කිරීමක් නැහැ. දෙමව්පියන්ට එහෙම කාටවත් රෙස්පෙක්ට් කරන්නේ. ඇයි එයාලා අධික තාක්ෂණික යුගයකයි බිහි වුනේ. ඒ නිසා ඒ අයට වැඩිපුරම ලැබුණේ තාක්ෂණික මෙවලමේ පහසයි. සෙට් පරම්පරාව. ඔව්. ඒක නිසා මනුස්ස ආශ්‍රය එයාලා ගිලවුණා. ඒ නිසා මේ තාක්ෂණයෙන් මේකෙන් පුළුවන් අපට ඕන දේ ඕන වෙලාවක කරගන්න අපට. ඒ නිසා ඒගොල්ලෝ මනුෂ්‍ය සම්බන්ධකම තාක්ෂණික සම්බන්ධකමකටයි සමාන කරන්නේ. මට ඕන දේ තාත්තා කරන්න ඕන අම්මා කරන්න ඕන. ඒක නිසා ඒගොල්ලෝ යාන්ත්‍රික වුණා. 2000න් පසු පරම්පරාව. මොකද හයිටෙක් වර්ල්ඩ් එකකට තමයි ඒගොල්ලෝ ඉපදුනේ. ඒක නිසා අද වෙලා තියෙන්නේ මානසික හැඟීම් ඒ වගේම අපිට තිබුණු සංස්කෘතික දායාදයන්
ඒ සියල්ල විනාශ වෙලා තියෙනවා. පියතුමනි දැන් ඒ පරම්පරාව එහෙම වෙන්න දැන් ඒක ඕන ඉපදෙද්දී ඒ වගේ යාන්ත්‍රික සමාජයක් තමයි තියෙන්නේ. එතකොට සමහරලාට තව අවුරුදු 25ක් 30ක් යනකොට ඒ අය මැදි වයසට ඇවිල්ලා මේ හැමදේම පාලනය කරද්දී මේක ටිකක් වෙනස් වෙයි, අමුතු වෙයි. දැන් පියතුමනි ඒ තැනටපත් වෙන්න මේ අයව අපි කියන්නේ මේ අයව ගයිඩ් කරන මේ අය පිටිපස්සේ ඉන්න දෙමාපියන්ගේ සිට ගුරුවරුන් වැඩිහිටියන් පවා වග කිව යුතුයි නේද? ඇත්තෙම මුලදී අපි කියමු ළමයාගේ ඉඳලම අපි ගමුකෝ. අද හුඟක් අම්මලා ළමයි නලවන ලේසිම ක්‍රමය තමයි සෙල්ෆෝන් එක, YouTube එක, කාටුන්. අධ්‍යාපනය නෙමෙයි මම කියන අධ්‍යාපනය වටිනවා. නමුත් ඒ ළමයාව ආදරයෙන් පාලනය කරගන්න බෑ. ඒ කියන්නේ අපි ෆේල් එතන. නේ? අපි සම්පූර්ණයෙන්ම බැරි වෙලා තියෙනවා. ඉස්සර කවියක් කියලා, ගීතයක් කියලා නේ. ඒ දරුවාගේ හිත දිනාගෙන තමයි දරුවව නලවගත්තේ. අද ඒ වගේ පාලනයක් කරගන්නට බැරි වෙලා තියෙනවා. එතන ඉඳලම තාක්ෂණය හරහා ළමයාව පාලනය කරනවා. දෙමාපියෝ දෙන්නම අම්මා තාත්තා දෙන්නම. ඉතින් ලේසිම වැඩේ තමයි ෆෝන් එක ඔන් කරන එක ළමයා සයිලන්ස්. ඒ නිසා අපි ඉදිරියට කතා කරමු. තව තියෙනවා මේ වගේ අපිම ඒ සමාජය ඒ යුගයේ දරුවන් විනාශ කළා. මම හිතනවා මේ අපි අවසානයේදී හොඳ තැනකට ආව අපේ අපිට පුළුවන් ලබන සතිය වැඩිදුරටත් ඒ ගැන කතා කරන්න. ඒ කියන්නේ අපි සමහරවිට මිනිස්සුන්ට චෝදනා කරනවා. ඒ කියන්නේ මෙයා මෙහෙම කරනවා, මිනිස්සු මෙහෙමයි, මිනිස්සු ආත්මාර්ථකයි මෙහෙම කියනවා. ඉතින් මිනිස්සු කියන කුලක වෙමින් අපිත් ඉන්නේ පිස්මින්. අපි අමුතු සත්ත්ව කොටාෂ නෙවෙයි, අපිත් මිනිස්සුනේ. ඉතින් මම හිතනවා අපි වෙනස් වුණොත්, තමන් වෙනස් වුණොත්, මා වෙනස් වුණොත් සමාජය මිනිස්සු වෙනස් වෙයි කියන දේ තමයි මගේ ප්‍රේමන්තේනේ අපි මේ වැඩසටහන තුල විශ්වාස කරන දේ. ඉතින් අර අපි මුලින් කතා කරා මේ මා කියන චරිත ගොඩක් එකතු වෙලා තමයි අපි හැදෙන්නේ. අපි තමයි මේ සමාජය, අපි තමයි අන්තිමට රටක් ලෝකයක් බවට පත් වෙන්නේ කියන කාරණේ. ඉතින් අද දවසේ අපි විශේෂයෙන්ම කතා කරන්නට යෙදුනේ මේ දැන් අපි මේ දකින ව්‍යසන, දුක්ගාවිනා, දුක් කරදර, කම්කටොළු මේ හැම දෙයක් මැද්දෙම කොහොමද මා ස්වාමීන් වහන්සේව ජීවත් කරවන්නේ? එහෙම නැත්නම් මේ දේවල් දිහා බලාගෙන පසුතැවි බොහොම දුකෙන් කල් ගෙවනවද? එහෙම නැත්නම් මේ දේවල් තුලින් ස්වාමීන් වහන්සේ දෙන පණිවිඩය හරියට මා තුලට ගන්නවද? මා අනිත් අයට ආදර්ශයක් වෙනවද? මට වඩා කුඩා පරම්පරාවට මං හරි මඟ කියා දෙනවද කියන තැනට පියතුමන් පියවරෙන් පියවර මේ කතාව අරගෙන ආවා. ඉතින් අද දවසේ බොහොමත්ම ස්තුතියි කියනවා ඔබ වහන්සේට. අද දවසේත් අපිට මේ කරුණු කාරණා බොහොම සරලව පැහැදිලි කරලා දුන්නා. මගේ ප්‍රේමන්තයන් අපි සූදානම් වෙනවා අපි ලබන සතියේ මේ වැඩසටහනේ දිගුවක් විදිහට අපි කතා කරන්න අපේ ජීවිතවලට කොහොමද ස්වාමීන් වහන්සේව ලං කරගන්නේ කියන කාරණය. ඉතින් පියතුමන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අදත් අපිත් එක්ක සුපුරුදු විදිහටම එකතු වුණේ කුරුණෑගල පදවියේ විශ්වාස ප්‍රවර්ධන කමිටුවේ ගරු උපාධ්‍ය පියතුමන් ගරු නිරෝෂන් ජයකොඩි පූජා ප්‍රසාදීන වහන්සේට ජේසු පිටයි කියලා ප්‍රාර්ථනා කරනවා. පියතුමනි වගේම තමයි මසිත් සහෝදරයවත් බොහොම ආදරෙන් මතක් කරනවා. අපිත් එක්ක ගායනයෙන් වාදනයෙන් සහාය වුණා. ඉතින් පියතුමන්ට ආරාධනා කරනවා අද වැඩසටහන අවසන් කරන්න කලින් අපිට ආශිර්වාදය දානය කරන්න. ප්‍රේමවන්තයනි, අප ඉන්නේ ධර්මිෂ්ඨකම ජීවත් කරවන යුගයකයි. සරලෝ කියනනම් ධර්මේෂ්ඨ කරන යුගයකයි. ඒක නිසාද ස්වාමීන් වහන්සේගෙන් යදිමු. ස්වාමිනේ, ඔබ වහන්සේගේ වචනයට අනුව ජීවත් වෙන්නට අපට බලය දෙන්න. ඔබ වහන්සේගේ යුගය උදා වෙනතුරු බලාපොරොත්තුවෙන් සිටින්නට අපිව බලවත් කරන්න. ස්වාමිනේ, බලාපොරොත්තුව තුළ ස්වර්ගයට යන ජීවිත ක්‍රමයක් අපි තුළ ඇති කරන්න. අනිත් අයට සංවේදී හදවතක් දෙන්න. අනිත් අයගේ කඳුල, අනිත් අයගේ වේදනාව දැනෙන, ඒ වේදනාවට මට හැකි ආකාරයට පිළිතුරක් දෙන්නට පුළුවන් ශක්තිය, ධෛර්යය දානය කරන්න. ස්වාමිනේ, පරාර්ථකාමී සිත් මේ හැම දරුවෙක් තුළ මැති කරන්න. ඔබ වහන්සේට මේ මොහොතේදී මේ හැම දරුවෙක්ම බාර කරනවා. මේ වැඩසටහන නරඹන සියලුම දෙනා තුලත්, ඒ සියලුම දෙනා තුළ, අපේ මේ ශ්‍රී ලංකාව තුළම ඒ සියලුම ජනතාවගේ හදවත් ඔබ වහන්සේ විවෘත කරන්න. පරාර්ථකාමී හදවත් ලෙස ඔවුන් බලවත් කරන්න, අනිත් අය ගැන සිතන්නට, අසල්වැසියන්ට ප්‍රේම කරන්නට,
ක්‍රියාවෙන් සිදු කරන්නට ක්‍රියාවෙන්ම යහපත් දරුවෙකු වන්නට මේ හැම කෙනෙක්ම ඔබ වහන්සේ අද දවසේ බලවත් කරන්න. ඔබ වහන්සේගේ ස්ප්‍රීතුව අද දවසේ අප අතරට ඔබ වහන්සේ එවන නිසා අපි ඒ ස්ප්‍රීතුවෙන් අපි පුරවන නිසා ධර්මිෂ්ඨකම නැමැති ආශාව ඒ ධර්මිෂ්ඨකම ඒ හැම කෙනෙකුට දානය කරන නිසා අපි ඔබ වහන්සේට ස්තුතියි කියලා අද යාඥා කරනවා. ස්තුතියි ස්වාමිනී. ජේසුස් සමිඳුනි ඔබ වහන්සේගේ නාමයෙන් ප්‍රශංසා කරන ස්තුති වේවා. නමස්කාර වේවා. පියාණෙනි ධර්මිෂ්ඨ ප්‍රියාණෙනි ඔබ වහන්සේගේ ගති ලක්ෂණ ඔබ වහන්සේගේ ගුණයන් අපේ අතර වැඩි කර මැනව. ස්වාමිනී අපේ හදවත් ඔබ වහන්සේගේ ප්‍රේමය තුල මොලොක් කර මැනව. අනිත් අයට සංවේදී වන්නට ඔබ වහන්සේගේ හදවත මෙන් අපේ හදවත වෙනස් කර මැනව. ඔබ වහන්සේගේ ආදරෙන් අපිව බලවත් කළ මැනව. ඒ ආදරය නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා. හාලෙලූයා. නමස්කාර වේවා. ස්තුති වේවා. ගෞරව වේවා. ප්‍රශංසා වේවා. නමස්කාර වේවා. මේ කිදපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසෙක්වා. ඔබ සමගද වෙනසේ. සර පරාක්‍රම දේව මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශදාත්මයානෝද ඔබ සමාශිර්වාද කර ආරක්ෂා කොට සුවපත් කරනසෙක්වා. ආමේන්. මක්නිසාදයත් රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේය.